තෙරුවන් සරණයි සදහබර වාසනාවන්ත කාර්නික පින්වතුනි. අද අපේ 47 වෙනි දවස. ඉතින් ඒ නිසා අද දවසේදීත් අපි දහම් කරුණු කීපයක් ඉගෙනගෙන ඊට පස්සේ භාවනාවට යොමු වෙන්නයි සූදානම් වෙන්නේ. අදත් මම හිතුවා ඔබේ අවධානය තවදුරටත් යොමු කරන්නට ඕනේ කියලා මේ හුස්ම සංසුන් බවට පත් කර ගැනීම පිළිබඳව. ඒතකොට හුස්ම සංසුන් බවට පත් කර ගැනීමේ පියවර තුල තමයි අපි දැන් මේ දවස්වල ඉන්නේ. මේ අවසාන දවස් කීපේ අපි ගත කරන්නේ. අපේ අරමුණක් තිබුණා. අපි දවස් 49ක් මේ භාවනාව කරනවා. මේ දවස් 49 50 වෙනකොට අපේ මනසේ යම්කිසි දියුණුවක් අපේ ආනාපාන සති භාවනාව මුල් කරගෙන මෛත්‍රී භාවනාව මුල් කරගෙන ඇති කරන්න ඕනයි කියන තිර අධිෂ්ඨානින් තමයි අපි භාවනාව ආරම්භ කරන්නට යෙදුනේ. ඉතින් ඒක එක පියවර අපි විග්‍රහ කරගෙන ඒ සතියක් සමහර ඒවා සතියක් ඊට වඩා වැඩි කාලයක් එකම කමඨහන පුරුදු කරගෙන ආවා. එහෙම අවුදින් දැන් ඔබ ඉන්නේ ආනාපාන සති භාවනාවේ පළවෙනි අපි චතුස්ක හැටියට කොටස් 4 හැටියට බෙදනවා සතර සතිපට්ඨානෙට. ඒතොර සතර සතිපට්ඨානෙන් කායානුපස්සනාව තමයි මේ පළවෙනි හතරට එන්නේ. මේක තමයි සමස්ත ආනාපාන සතියේ පදනමත් ඒ වගේම සතර සතිපට්ඨානේ වැඩිමත් මෙන්න මේකයි. ඉතින් එතනින් එහාට තමයි අපිට යන්න පුළුවන් වෙන්නේ ආනාපාන සතිය වැඩිම තුලින් සතර සතිපට්ඨානේ වැඩෙන බවත් සතර සතිපට්ඨානයේ වැඩිම තුලින් සප්ත බොජ්ජංග ධර්මයන් වැඩෙන බවත් අපි මේ විදිහට පහුගිය ධර්ම සාකච්ඡාවලදී ඒ ගමන් මඟ රහත් ඵලයේ දක්වා යන ගමන් මඟ අපි විග්‍රහ කරන්නට යෙදුණා. දැන් ඔබ මෙය අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂයෙන් දැක ගන්න මොහොතයි. අද මම කරුණු කීපයක් සඳහන් කරන්නේ හතරවෙනි කාරණය සම්බන්ධවමයි. පස්සම් භයං කාය සංඛාරං අසසිස්සාමීති සික්ඛති කියන කොටසේදී අපි සඳහන් කරා මේක සරලව තවත් කොහොමද මේ කාය සංඛාර පස්සම් භයං කාය සංඛාරං කියන වචනේ තවත් කොහොමද සරල කරන්න කියලා හිතුවොත් හුස්ම සංසුම් බවට පත් කර ගැනීම කියලා තවදුරටත් සරලව කියන්න පුළුවන්. එතකොට එහෙමනම් හුස්ම සංසුම් කරගන්න නම් අපි මොකද්ද ඊට ඉස්සර කරේ? ගොරෝසු හුස්මක් අපි දැක්කා. එතකොට මේ ගොරෝසු හුස්ම ඊට පස්සේ ටික වෙලාවක් ඒකට හිත යොමු කරගෙන යනකොට සියුම් වෙනවා තේරුණා. එතකොට ඒක සියුම් වුණා, සෞම්‍ය භාවයට පත් වුණා. ඒ නිසාම මෙන්න මේ සෞම්‍ය භාවයට ඇති වෙනකොටම අපිට හිතට යම්කිසි සැහැල්ලුවක් එනවා. මොකද මේ හුස්ම සංසුන් වීමත් එක්ක ඇති වෙනවා යම්කිසි සැහැල්ලුවක් වගේ හැඟීමක්. මේක මේ හිතට දැනෙන හැඟීමක්. එතකොට ඒකටම අර ලොකු පියකරු බවක් එක්ක හරි වචනයකින් කියන්න බැරි විදිහේ අමුතු සතුටක්, සොම්නසක් එනවා. එතකොට මෙන්න මේ හුස්මේ සම්පූර්ණම ඡායාව අපි මතු කරගත්තා ඊට එහා පියවරේ කියන්නේ තුන්වෙනි පියවරේදී. එතකොට එතෙන්දී අපි අර සබ්බකාය පටිසංවේදී කියලා හුස්ම රැල්ලේ සම්පූර්ණම මුලැමැද අග කියන එක දැකලා එතෙන්දී තමයි අපිට මේ සියුම් බව ටික ටික වැටහෙන්න පටන් ගන්නෙ. හොඳට මතක තියාගන්න මේ පියවර 4 මෙච්චර අපි විග්‍රහ කරන්නේ ඔබ මේ භාවනාව කරගෙන යනකොට નિરાයාසයෙන් මේ පියවරට යනවා. දැන් අද අපි කරන්නේ හුස්ම සංසුම් බවට පත් කර ගැනීමේ අභ්‍යාසයයි කියලා ඔබට ඒක බලෙන් කරන්න බෑ. ඒ වගේම තමයි හුස්ම රැල්ලේ ඡායාව මතු කරගෙන ඒකට පූර්ණ අවධානය යොමු කරනවා. නැත්නම් හුස්මේ මුලැමැද අග බලනවා කියන තැනට තුන්වෙනි තැනට යන්න නම් අර කෙටි හුස්ම දැකලා තියෙන්න ඕනේ. කෙටි හුස්ම දකින්නේ අපේ දිග හුස්ම දැක්කට පස්සේ. දිග හුස්ම දකින්න නම් සිහියෙන් හුස්ම ගන්න ඕනේ, සිහියෙන් හුස්ම පිට කරන්න ඕනේ. දැන් මෙන්න මේ ක්‍රම 4 හොඳට හිතේ තැම්පත් කරගෙන මේක තමයි අපේ ගමන් මඟ.
ඒතර මේ ගමන් මගේ යනකොට දැන් අපි ඉන්නේ මේ හුස්ම සංසුම් බවට පත් කර ගැනීමේ අවස්ථාවේදී. ඒතර හුස්ම සංසුම් කර ගන්නකොට මොකද වෙන්නේ? මේ ශරීරයේ සංසුම් භාවයක් ඇති වෙනවා. ඒතර මේ හුස්ම රැල්ලේම අවස්ථා 4ක් තමයි අපි දැන් මේ බල ආවේ. දැන් මෙන්න මේ අවස්ථාවට එනකොට තමයි අපිට අර පුදුම විදිහේ හිතට සතුටක්, සොම්නසක්, ප්‍රීතියක් ඇති වෙන්නේ. එතකොට මෙන්න මේක දැන් අපි හිතමුකෝ ප්‍රීතිය කියන වචනේ ගත්තොත් එහෙම. එතකොට ආනාපාන සති සූත්‍රයේම ප්‍රීතිය කියන වචනේ සඳහන් වෙනවා. පීති කියන වචනට එන්න, ඒ හැඟීමට එන්න, ඒක ඇඟට දැනෙන්න. එතකොට අර හුස්ම රැල්ල නැතුව ගිහිල්ලා ඔබට ප්‍රීතිය කියන තැනට දැනෙනවා. ඒක ඊළඟ පියවරක්. ඒතකොට ප්‍රීතිය දැනෙන්න ඉස්සෙල්ලා අපිට මේ හුස්ම රැල්ලේ සංසුම් බවත් එක්ක වචනෙට කියාගන්න බැරි විදිහේ මානසික සතුටක් එනවා, සොම්නසක් එනවා, ප්‍රියජනක භාවයක් එනවා. අන්න ඒ අත්දැකීම එන්නේ ඔබේ මනසට සහ කයට. එතකොට මේක කායිකවත් ඒ සැහැල්ලුව අපිට දැනෙනවා, මානසිකවත් ඒ සැහැල්ලුව දැනෙනවා. එතකොට ඔය අතර තමයි අර පොඩි විදිහේ ආලෝක සංඥාව, ආලෝක අරමුණු වගේ දේවල් මේ වචන ප්‍රවේශම් වෙන්න ඕනේ. අපි ආලෝක සංඥාව කිව්වොත් තවාර්ථකින් එක්කෙනෙක් විග්‍රහ කරන්න පුළුවන්. නිමිති පහළ වෙනවා කිව්වොත් තවාර්ථකින් අපිට ඔළුවට වචන වැටිලා තියෙනවා. එතකොට මේ වගේ සමාධි කිව්වොත් තවාර්ථයක් වෙන නිසා මෙන්න මේ පොතපතෙන් මෙච්චර කල් ඉගෙනගත්ත බොහෝ කරුණු ඔබ තුල ගබඩා වෙලා තියෙනවා. නමුත් දැන් මේ වෙලාවේදී මේ ඔක්කොම අපි දැන් මේ අභ්‍යාසය කරගෙන යනකොට මේ හැම එකක්ම මේක නිමිත්තක්ද? එහෙමනම් මේක සමාධියක්ද? මේක උපචාර සමාධියක්ද? අර්පණා සමාධියක්ද? එහෙම නැත්නම් මේක නිමිත්තක්ද? මොන වගේ නිමිත්තක්ද මේක? එතකොට මේ වගේ විවිධ විදිහේ අපිට සිතුවිලි එන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් මම මේ ඉන්නේ විතක්ක ਵਿਚාර දෙකද මම මේ කරගෙන යන්නේ. ඇයි මට මේ සිතුවිලි මෙහෙම එන්නේ? ඒතර ওই විදිහට විවිධ දේවල් මේ වගේ අවස්ථාවක අපිට එනවා හිතට. ඒ හැම එකක්ම සිතුවිලි හැටියට අපි දකින්නට ඕනේ. විතක්කයත් ਵਿਚාරයත් එනවා නම් ඊළඟට එන්නේ ප්‍රීතිය කියන එකත් අමතක කරන්න එපා. එතකොට විතක්ක ਵਿਚාර දෙක, විතක්ක ਵਿਚාර මේ සහිතනේ. විතක්ක ਵਿਚාර සහිතව තමයි ප්‍රීතිය එන්නේ. එතකොට ඉන්හාට තව අත්දැකීම් කීපයක් තියෙනවා. එතකොට අපි ඒව ගැන වැඩිපුර හිතනවා. නමුත් දැන්ට හිතා ගන්න එහෙම තාර්කිකව හිතන්න වෙනවා නම් විතක්ක කර අපිට මේක මෙහෙම වෙනවද, මේක කොහොමද වෙන්නේ, දැන් ඉන්නේ මම මෙතනද, මේ වගේ සිතුවිලි ගොඩක් එනවා. මම ඔබට සඳහන් කරා මුගලන් මහරහතන් වහන්සේට පවා ඒ භාවනා කරන කාලෙදී එහෙම සිතුවිලි ආව. මම ඉන්නේ දැන් ප්‍රථම ධානයේද, මං ඉන්නේ දැන් ද්විතීය ධානයේද. මුගලන් හාමුදුරුවන්ටත් එහෙම අදහස් පහළ වෙලා බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී උන්වහන්සේව දිරිමත් කළා තියෙනවා. ඊළඟ පියවරට යන්න ඒක පැහැදිලි කරලා දීලා. ඉතින් ඒ නිසා අදත් අපි සුපුරුදු පරිදිම මුලින්දම්ම පටන් ගන්න. මේ මුලින්දම් පටන් ගන්නකොට ඔබට තේරෙවි සමහරවිට හරි ඉක්මනට තමන් අන්තිමට හිටපු තැනට යනවා. අන්න ඒක තමයි මේකේ තියෙන සුන්දරම අත්දැකීම. අපි මෙච්චර කාලයක් පැයක් දෙකක් තුනක් හතරක් එක දිගට කරගෙන ඇවිල්ලා ඊට පස්සේ දිනදා ජීවිතේ වැඩ ටික කරගෙන ගිහිලා ආයෙමත් ඔබ වාඩි වෙනකොට බොහොම ශනිකව ඉතා ඉක්මනින් අපි නවත්තපු තැනට අපිව එනවා. ඒ වගේම තමයි පින්වත්නි පෙර සංසාරෙ හිම කරලා තියෙනවා නම් අපිට පෙර සංසාරේ මේ පුරුද්ද තියෙනවා නම් ඊටත් වඩා ඉක්මනට අපිට ඒක හම් වෙනවා. දැන් මතකනේ චුල්ලපන්තක හාමුදුරන්ට ගාත පාඩම් කරගන්න බැරි වුණාට රෙදි කෑල්ලක් අරගෙන ඒක පිරිමැද ඉන්නකොට රහත් භාවය කියන්නේ තමන්ටගේ රහත් භාවය අත්පත් කරගන්නට පුළුවන්කම ලැබුණා. එතකොට ඒ தത്വෙටපත් උනේ මොකද? ඒක පෙර පුහුණු කරපු කමටහනක්. ඒ වගේම සමහර උදවිය භාවනා කළා අමාරු වෙලා ඇස් අරිනකොට විලේ තිබිච්ච නිලුම් මල උදේ තිබුණ බොහොම ලස්සනට හවසට ඒක පරවෙලා ගියා. ඒක ඒ අනිත්‍යතාවය දැකලා උදේ තිබිච්ච මල නෙමේ දැන් තියෙන්නේ කියලා දැකලත් රහත් භාවයටපත් වෙච්ච අවස්ථාවන් අපිට තේර තේරි ගාතාවන් ගැන කියවනකොට ඒ වගේ අවස්ථාවන් උදානයන් හැටියට දක්වපු අවස්ථාවලුත් තියෙනවා. ඉතින් මේ විදිහ ගත්තාම අපිට හිතන්නට තියෙන්නේ අපේ අදිෂ්ඨානය තුල අපි ඉන්නවා. අපේ වීරිය ඇති කරගත්ත අපි
වීරිය ඇති කරගන්න නම් අපිට ධම්ම විචේ තියෙන්නට ඕනේ. ඒ නිසායි මේ ධර්ම කරුණු කියන්නේ ධම්ම විචේ ඇති වෙන්නේ අපි තුල සතිය දියුණු කරගත්තාම. එහෙම ගත්තොත් අපි සති සම්බොජ්ජංගයත් ධම්ම විචේ සම්බොජ්ජංගයත් විරිය සම්බොජ්ජංගයත් යම් මට්ටමකින් මේ කාලය තුල දියුණු කරලා තියෙනවා. එහෙනම් අපි අදත් ඒ අදිෂ්ඨානෙන් යුතුව භාවනාව ආරම්භ කරමු. සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. නව ලෝකෝත්‍ර ශ්‍රී සද්ධර්ම රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මාගේ මේ භාවනාව නිවන් පිණිසම වේවා. සිත සමාධිගත වේවා. සමාධිගත වේවා. සමාධිගත වේවා.
දැන් පින්වතුනි අපි දැන් එහෙනම් මෛත්‍රී භාවනාව වඩමු. මගේ සිතේ වෛරී සිතුවිලි වලින් නිදහස් වී මම අවෛරී කෙනෙක් වෙමි. මගේ සිතේ තරහ සිතුවිලි තියෙනවා නම් ඒවෙන් මිදලා මම තරහ නැති කෙනෙක් වෙමි. මගේ ශරීරයේහි ලෙඩ දුක් තියෙනවා නම් ඒවෙන් මිදලා මම කායිකව සුවපත් වූ කෙනෙක් වෙමි. මම කායිකවත් මානසිකවත් සුවපත් වූ කෙනෙක් වෙමි. එසේම මගේ ගුරුවරු උපාධ්‍යායන් වහන්සේලාද ගුරුවරියන් මේ හැම කෙනෙක්ම අවෛරී වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නිදුක් නිරෝගී වූවම වෙත්වා, සුවසේම ජීවත් වන අය වෙත්වා. මගේ දෙමාපියෝද, සහෝදර සහෝදරියෝද, ඥාති හිතර මිත්‍ර ආදීහුද මට වඩාත් සමීප වූවෝද, මට වඩාත් මධ්‍යස්ථ වූවෝද, එවැගේම සතුරු වූවෝද, තරහ ඇති අයද අවෛරී වෙත්වා, ඒ තරහෙන් මිදෙත්වා, ලෙඩ දුක් වලින් මිදෙත්වා, සුවපත් වෙත්වා, යහපතෙන්ම ජීවත් වෙත්වා. මා කංචි පාප මාගම, කිසිම කරදරයක් ඒ ඇයට සිදු නොවේවා. සබ්බේ භද්‍රානි පස්සන්තු, හැම කෙනෙක්ම යහපතම දකිත්වා. අද අපි මෙත් වඩනු අපේ 47 වෙනි අවුරුද්දේ අපිට උදව් උපකාර කරපු උදවියට. ඒ හැම කෙනෙක්ම නිදුක් නිරෝගී වෙත්වා, කායිකවත් මානසිකවත් සුවපත් වූවම වෙත්වා. 47 වෙනි අවුරුද්දේදී කාට හරි මගෙන් හිත රිදවීමක් වුණා නම් සමාව භජනය කෙරෙත්වා. ඒ අයගෙන් මට සිත රිදවීමක් වුණා නම් සමාව දානය කරමි. ඒ හැම කෙනෙක්ම සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. සියලු සත්වයෝම සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. පින්වතුනි, අපි සාකච්ඡා කරගෙන ආවේ මේ මෛත්‍රී භාවනාව අන්‍ය තීර්ථක උදවියත් වඩනවා. බුදුහාමුදුරුවොත් මෛත්‍රී භාවනාව දේශනා කරනවා. මේ බුදුහාමුදුරන්ගේ මෛත්‍රී භාවනාවත් අන්‍ය තීර්ථක උදවියගේ මෛත්‍රී භාවනාවෙත් ඇති වෙනස මොකද්ද කියන එකයි. ඉතින් එහිදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සඳහන් කරන්නේ මේ මෛත්‍රී භාවනාව කිරීමෙන් ඒ අයට කොහොමද ඒකේ පරමාර්ථය මොකද්ද, සිදු කරන ආකාරය කුමක්ද, ඒ වගේම මේන් ලැබෙන ඵලය මොකද්ද, අවසානය කුමක්ද, මේ වගේ මෛත්‍රී භාවනාව වඩන ආකාරය, ඒ අය වඩන විදිහත් බුදුහාමුදුරුවෝ දේශනා කරන විදිහත් මේ වෙනස භික්ෂුන් වහන්සේලාට දේශනා කරනකොට එක වෙනසක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ මෛත්‍රී භාවනාව අපිට නිර්දේශ කරන්නේ විවේක නිස්සිතං, විරාග නිස්සිතං,
නිරෝධ නිස්සිතං වොස්සග්ග පරිණාමින් මෙත්තා චේතෝ විමුක්ති. එතකොට හැමෝම මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන් ඕන කෙනෙක් ඕනම ආගමක දහමක. නමුත් බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී භාවනාවේ අරමුණක් තියෙනවා. ඒක තමයි පළවෙනි දේ විවේක නිසිතං. විවේකය ඇසුරු කළ. විරාග නිසිතං විරාගය ඇසුරු කළ. ඒ වගේම විරාගය කියන්නේ නොඇලීම. නිරෝධ නිසිතං නිරෝධය එහෙම නැත්නම් එයින් ඈත්වීම ඒ පහ කිරීම. වොස්සග්ග පරිණාමෙන් නිවන අරමුණු කරගෙන එහෙම නැත්නම් මුහුකුරා යෑම. තව වචනයක් ඒකේ තේරුම මුහුකුරා යෑම. පරිත්‍යාගයේ ඉහළම තැන. සියල්ලම තැහැරලා නිවන් දැකීම. එහෙමනම් මෙන්න මෙතෙන්දී අපිට මෛත්‍රී වඩන්නා තුල මෙන්න මේ කාරණා මුල් කරගෙන මෛත්‍රියත් එක්ක සති සම්බොජ්ජංගය වඩනවා. ඔන්න වෙනස. එතකොට විවේකය ඇසුරු කරපු, විරාගය ඇසුරු කරපු, නිරෝධය ඇසුරු කරපු නිවනට නැමුණු මෛත්‍රී සහගත සති සම්බොජ්ජංගය තමයි හාමුදුරුවරු වඩන්නේ. වික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෛත්‍රී භාවනාව මෙන්න මේ ආකාරයට සති සම්බොජ්ජංගය දක්වා පටන් ගන්නවා. සති සම්බොජ්ජංගයට ගිහිල්ලා එතනින් සති සම්බොජ්ජංගේ මොකද වෙන්නේ? ධම්මවිචේ සම්බොජ්ජංගේ. ඒතර ධම්මවිචේ සම්බොජ්ජංගය කොහොමද ධම්මවිචේ සම්බොජ්ජංගයද? විවේකයේ ඇසුරු කරපු, විරාගයේ ඇසුරු කරපු, නිරෝධයේ ඇසුරු කරපු නිවනට නැමුණු මෛත්‍රී සහගත සිතින් යුතු වූ ධම්මවිචේ සම්බොජ්ජංගය. ඊළඟට විරිය සම්බොජ්ජංගය. අපි වීරිය ඇති කරන. දැන් අර මුලින්ම මම සඳහන් කළා වගේ බාන්න මේ කරුණ එකට එකක් ගැලපෙන හැටි අපි මුලින් ආනාපාන සති භාවනාවේදීත් මේ කාරණේ සඳහන් කරා. ආනාපාන සති භාවනාව කරගෙන යන අපි තුලත් සති සම්බොජ්ජංගය වැඩෙනවා. ඒ වගේම අපි මේ ධර්ම කාරණා සාකච්ඡා කරනකොට ඒ අවස්ථාවන් පිළිබඳව, ඒ தત્ත්වයේ පිළිබඳව, පංච නීවරණ ධර්මයන් යටපත් කරන ආකාරය පිළිබඳව, මතුවෙන ආකාරය, මතුනාම යටපත් කරන්නේ කොහොමද? මේවා ධම්මවිචය ඇසුරින් තමයි සූත්‍රාගතව අපි මේ කරුණු විග්‍රහ කරා. එතකොට ඔබ තුල ධම්මවිචය ඇති වෙලා එහෙම නැත්නම් මේ තවදුරටත් මේ ධර්මයේ පිළිබඳව විමසීමේ නුවණ ඇති වෙලා මම මේ මාර්ගයේ ගමන් කරන්නට ඕනේ, හනිකට මේ මාර්ගයේ යන්නට ඕනේ, මේ මාර්ගයේ ගියොත් මට මෙන්න මේ දේ අත්පත් කරගන්න පුළුවන්, සාක්ෂාත් කරගන්න පුළුවන්, ඒ තුලින් මට නිවනට ලං වෙන්න පුළුවන් කියන හැඟීම ඇති වෙනකොට මොකද වෙන්නේ? අපි ඔන්න වීරය වඩනවා. තව වීරය වඩනවා. කොහොම හරි දැන් මේ දවස් 47ක්ම මම ඉන්නවා කියන තැන වීරය වැඩුවා. ඒ වීරය වඩන්න හැම දවසකම අපි මේ සූත්‍ර කාරණයක් සඳහන් කරනකොට බුද්ධිමත් කෙනාට, ඥානවන්තයාට තේරෙනවා මෙහෙම දෙයක් මෙතන තියෙනවානේ, මෙහෙම දෙයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවානේ, ඊළඟ එකත් පුහුණු කරන්න ඕනේ, ඊළඟ එකටත් එන්න ඕනේ කියලා දැන් 47 වෙනි එකට ආවා. ඔබ තුල වීරිය නොතිබුණා නම්, මේ කාරණයට වීරිය තිබුණේ නැත්නම් අද මෙතන ඉන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට තමයි අපිට එන්නේ පීති සම්බොජ්ජංගය. දැන් මේ ආනාපාන සති භාවනාවේදීත් මූලික කාරණා 4 ඉවර කරනකොට පීතිය තමයි එන්නේ අපිට. ප්‍රීතිය තමයි අපි අත්දකින්නේ. හැබැයි ඒ වගේම තමයි සප්තබොජ්ජංග ධර්ම තුලත් සතිය ඇති කරගත්තාම ධම්මවිචේ වැටෙනවා. ධම්මවිචේ වැඩි කරගත්තාන් පස්සේ විරිය ඇති කරගන්න, මේ වීරියෙන් යුතුව අපි ඒක ඉදිරියට කරගෙන යනකොට ප්‍රීතිය හට ගන්නවා. එතකොට මේ වගේ පස්සද්ධි, සමාධි, උපේක්ඛා ඔය ඊටු ටික මේ සංසාර ගමන් මගේදී එහෙම නැත්නම් මේ ජීවිත කාලෙදීම අපි එහාට දියුණු කරගන්නවා. දැන් මේක සම්බන්ධ වෙනවා මෛත්‍රී භාවනාවට. අන්න එතනයි මේකේ හරිම ලස්සන මේ සම්බන්ධය තියෙන්නේ. එතකොට අපි දැන්
ආනාපාන සති භාවනාවත් එක්ක මුලින් ආනාපාන සති භාවනාව වැඩුවා ඊළඟට මෛත්‍රී භාවනාව වැඩුවා. දැන් බලන්න මේ දෙකේ තියෙන සම්බන්ධය මේ 47 වෙනි දවස වෙනකොට කොච්චර ලස්සනට දෙපැත්තෙන් ගැළපිලා එනවද කියලා. අර පැත්තෙන් ආනාපාන සති භාවනාව කතා කරගෙන එනකොට ප්‍රීතිය දක්වා එනවා. මෙතනින් මෛත්‍රිය කොහොම මෛත්‍රියද? විවේකයේ අසුරු කරපු, විරාගයේ අසුරු කරපු, නිරෝධයේ අසුරු කරපු, නිවනට නැඹුරු වෙච්ච. දැන් සමහරවිට ඔබට හිතන්න පුළුවන් නෑ ඔය කියන ටික අපි ගාව නෑ. අපි ගාව තියෙන්නේ මෛත්‍රිය විතරයි තාම. මෛත්‍රිය විතරයි. ඒක තාම සති සම්බොජ්ජංගයට ඇවිල්ලත් නෑ, ධම්මවිචයට ඇවිල්ලත් නෑ. ඒ ගැඹුරින් හිතනකොට ඔබට හිතෙන්න පුළුවන් හිතට එකඟවම විවේකයේ අසුරු කළ නෑ මට ඔය කියන තරම් විවේකයක් මේව කරන්න නැහැ. ඒ වගේම හිතන්න පුළුවන් විරාගය නෑ. මා තුළ විරාගී සිතුවිලි තාම කොහෙත්ම හටගෙන නෑ. ඒ වගේම නිරෝධයක් ඇති කරගන්නත් තවම එහෙම මට හිතිලා නෑ. මම මේ මට්ටමට තාම දියුණු නෑ. එහෙනම් නිවනට නැමුණු. එහෙනම් නිවනට නැමුණු ඔය කෙනා ටිකක් තියෙනවා නිවන් දැකීමේ පරමාර්ථයෙන් තමයි ඒත් ඔච්චර කියන වේගයෙන් නිවනට යන්න නම් මම මේක තාම කරන්නේ නෑ. නමුත් ඔය කොහොම කිව්වත් ඔබ භාවනා කරන්න වාඩි වෙච්ච වෙලාවේ ඉඳන් ඔය ටික සියල්ලම යම් ප්‍රමාණයකින් ඔබ තුල තියෙනවා. අපි හිතන්නේම මේව මංගාව නෑ, මේව බෑ කියලා හිතන්නේම එදිනදා ජීවිතයත් එක්ක ඔබේ පෞල් ජීවිතයේ රස්සාව, ආශ්‍රය කරන උදවිය, ඔය මේ හැමෝ එක්කම බැලුවාම හිතනවා මේව බෑ මට කියලා. නමුත් හොඳට සියුම්ම හිතන්නකෝ දැන් මේ 9:00ට වාඩි වෙච්ච වින්දා දැන් මේ වෙලාව තුල ඔබ තුල විවේකයේ තිබුණා. ඔබ තුල විරාගය තිබුණා. මොකටවත් ඇලීමක් කරන්න වෙලාවක් ඇලීමක් තිබුණේ නැහැ. ඒ වගේම අපි නිරෝධය මේක නැති කරන්නට එහෙම නැත්නම් අපි මෙතෙක් කාලයක් ගත කරපු දේවල් වලින් මේ ශක්තිය දියුණු කරගන්නට ඕනේ කියන තැන අපි හිටියා. මේ මාර්ගයේ ගමන් කරන්නට අපිට ඕනකම තිබුණා. ඊට පස්සේ අපි මේ සියල්ලම යටිමනස දන්නවා අපි නිවන් දැකීමේ උතුම් පරමාර්ථයෙන්මයි මේව කරන්න කියලා. එහෙම කළා තමයි මේ මෛත්‍රී භාවනාව වැඩුවේ. එතකොට මේ මෛත්‍රී භාවනාවත් එක්ක අපි සතිය දියුණු කරා. සතිය දියුණු කරනකොට මේ වගේ ධර්ම කරුණු අහමින් ධම්මවිචයත් දියුණු කරනවා. ඊට පස්සේ නැගිටිනකොට හිතනවා මං හෙටත් කොහොම හරි 48 වෙනි එකටත් එනවා කියලා. අන්න දැනුත් වීරිය වැඩුවා. ඊළඟට වීරිය වැඩිීමේ අධිෂ්ඨානෙන් එහාට යනවා. ඉතින් ඊට පස්සේ හිතට හරි සැහැල්ලුවක් එනවා. අද මං භාවනා කරා මට හරි සැහැල්ලුවක් හිතට ආවනේ. ඒකත් අර ප්‍රීතියේම කොටසක්. ඉතින් ඒ නිසා මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෛත්‍රී භාවනාව. අපි තවදුරටත් හෙටත් ඒ ගැන සාකච්ඡා කරමු. දැන් මේ ලැබුවා සියලුම පින් දෙවියෝ අනුමෝදන් වෙත්වා, දිවිසුරු වර්ධනය කරගනිත්වා, මිය පරලොවගේ ඥාතිහු අනුමෝදන් වෙත්වා. ඒ හැමතෙමත් ඔබ හැම කෙනෙකුටමත් මේ පින උතුම් වූ නිවන් සුවය සඳහාම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. 47 වෙනි අවුරුද්දේදී උදව් උපකාර කළ මේ පරිලෝකී යම් කෙනෙක් ඉන්නවා නම් ඒ හැම කෙනෙක්මත් මේ පින් අනුමෝදන් වෙත්වා, දුකින් මිදෙත්වා, සැප සම්පත් දියුණු කරගනිත්වා, අමා මහ නිවන් සුවයෙන්ම සැනසීමටමපත් වෙත්වා. බුද්ධානං ජීවිතස්සන සක්කාකේන ච අන්තරායෝ කාතුම් බුද්ධානං චබ්බන්න රංසීනං සක්කාකේන ච අන්තරායෝ කාතුම් බුද්ධානං ද්වත්තිංස මහා පුරුෂ ලක්ඛනානන්න සක්කාකේන ච අන්තරායෝ කාතුම් බුද්ධානං අභිහට චතුන්නම් පච්චයානම් නසක්කාකේන ච අන්තරායෝ කාතුම් ඉමේසං චතුන්නම් අච්චරියානං නසක්කාකේන ච අන්තරායෝ කාතුම් ඒතේන සච්ච වජ්ජේන අන්තරායෝං අසේසතෝ මහරාදයෝ විනස්සන්තු. ජය සිද්ධී භවන්තු මේ. ජය සිද්ධී භවන්තු තේ.